समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේ පංච ධම්මා දුප්පටි විජ්ජා පංච නිස්සරණියා ධාතුයෝ ඉදාවුසෝ බික්කුණෝ කාමේ මනසි කරෝතෝ කාමීසු චිත්තන්න පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති නික්කම්මංකෝ පනස්ස මනසි කරෝතෝ නික්කම්මෝ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති තස්සතං චිත්තං සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං විසංයුක්තං කාමේහි යේච කාමච්ඡයං uppajjanti ආසවා විඝාත පරිලාහ මුත්තෝ සෝතේහි න සෝතං වේදනං වේදේති ඉදමක්ඛාතං කාමානං නිස්සරණන්ති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් තමයි අපේ අභ්‍යන්තර චිත්තසංතානය නිවා ගන්න, සුවපත් කරගන්න තියෙන්නේ. එතකොට අභ්‍යන්තර චිත්තසංතානය සුවපත් කරගන්න කැමැති ශ්‍රාවකෙක් හැම වෙලාවකම, ඒ කියන්නේ ලැබෙන හැම අවස්ථාවකම යාගේ ඒ කියන්නේ අභ්‍යන්තර ජීවිතය තුළ මේ ඇතුල් පැත්තේ ප්‍රත්‍ය විමර්ශනය කරන ගතියක් තියෙන්න ඕන. ඒ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන ශ්‍රාවකයෙකුට තමයි Tamanගේ ජීවිතය තුළ නිවීමක් දකින්න පුළුවන් වෙන්නේ. සුවපත් වීම අත්දකින්න පුළුවන් වෙන්නේ. ආධ්‍යාත්මික සැනසීම අත්දකින්න පුළුවන් වෙන්නේ. ආධ්‍යාත්මික සැනසීම බලාපොරොත්තු වන මිනිස්සෙකුට බුදුදහමින් තොරව එවැනි ආධ්‍යාත්මික සැනසීමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැම ඉගැන්වීමකම යම්තාක් ධර්මයේ තුල ජීවමාන වීමක් තුල ස්ථාවර වීමක් තුල ඔය හැම ඉගැන්වීමක් තුලම යම්තාක් නිවෙන්න පුළුවන්. හැබැයි ප්‍රමුඛ වශයෙන් බුදුදහමේ හැදෑරීමට අනුව ඇතුලෙන් අභ්‍යන්තර ප්‍රත්‍ය තුල යම් නිවීමක්, සුවපත් වීමක් අත්දකින්න අවශ්‍ය නම් බුදුදහම තරම්, බුදුදහමේ නියෝජනයේ තරම් ලෝකේ කිසිම ඉගැන්වීමක, ලෝකේ කවර ඉගැන්වීමකවත් ඒ බඳු නිවීමක් අත්දකින්න අමාරුයි. මොකද බුදුදහම කේන්ද්‍රගතව Tamanගේ ඇතුලේ නිවා ගන්න විදිහ ගැන බහුලව කතා කරනවා. ඇතුල් පැත්තෙන් නිවෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කොට මතු කොට පෙන්වා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ විදිහට ධර්මය Tamanගේ ජීවිතයට ගලප ගන්න ශ්‍රාවකයෙකුට Tamanගේ ඇතුළාන්තයෙන් ප්‍රත්‍ය විමසන කෙනෙක් විදියට අවබෝධයේ පැත්තට නැමෙන්න ඕන නම්, අවබෝධයේ පැත්තට බර වෙන්න ඕන නම්, අවබෝධයේ පැත්තට කිට්ටු වෙන්න ඕන නම්, ඒ කිට්ටු වෙන ශ්‍රාවකයෙකුට බුදුදහම පෙන්වා දෙන වැඩපිළිවෙල තුල ජීවමාන වීම අතිශය වැදගත් දෙයක්. ඒ කියන්නේ බුදුදහමේ කේන්ද්‍රගත කතාව, ඉලක්කගතව බුදුදහම ශ්‍රාවකයා පොළඹවන්නේ ආධ්‍යාත්මික
ප්‍රවේශයකට. ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය සදාතනික සත්‍ය මතයි පිහිටලා තියෙන්නේ. ලෝකේ සදාතනික සත්‍ය කියලා කියන්නේ කුමක්ද? මොකක්ද ලෝකයේ ඇත්ත කතාව? අපිට හරියට වැටහෙන්නේ නැති ලෝකේ පරමාර්ථ වශයෙන් පවතින සත්‍ය කතාව මොකක්ද? ඒ පරමාර්ථ වශයෙන් පවතින සත්‍ය කතාව තමයි ලෝකේ නිරන්තරයෙන් හැම වෙලාවකම අනිත්‍යතාවයට යන්නේක, දුක පැත්තට යන්නේක, අනිත්‍ය දුක්ඛ ස්වභාවය නිසාම අනාත්ම ස්වභාවයේ පැත්තට යන්නේක. අද දේශනාවට අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්තානුපස්සනාව පිළිබඳ දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. මේ පිළිබඳ අපි ගොඩක් දේශනා කරලා තියෙනවා. දේශනාවලින් මේ පිළිබඳ මතු කරලා තියෙනවා. ඇත්තටම අනිච්චානුපස්සනා වශයෙන් ලෝකේ විදර්ශනා කරන ශ්‍රාවකයෙකුට කරන්න තියෙන්නේ මේ ලෝකයේ සියලුම ධර්මයන් පිළිබඳ අනිත්‍ය වශයෙන් දකින්න නෙමෙයි. දැන් ගොඩාක් දෙනෙක් මේ සජීවී අජීවී සියලු දේවල් තුල අනිත්‍යතාවය දකින්න උත්සාහ කරනවා. එහෙම අනිත්‍යතාවය දකින්න උවමනා නැහැ. අනිත්‍යතාවයේ දකින්න අවශ්‍ය වෙන්නේ පෙනෙන නොපෙනෙන ලෝකයේ පවතින සියලුම දේවල් සම්බන්ධව නෙමෙයි. සජීවී දේවල් සම්බන්ධවයි. ලෝකයේ සජීවී ස්වභාවයෙන් පවතින සත්වයේ පුද්ගලයෙක් කියලා අපි ලඝු කරගන්න දේවල් තියෙන්නේ. සත්වයා පුද්ගලයා කියලා. අන්න ඒ සත්ව පුද්ගල භාවය තුල තමයි ලෝකේ පරමාර්ථ සත්‍ය දැක ගන්න තියෙන්නේ. ඒතර ලෝකේ පරමාර්ථ සත්‍ය දැක ගන්න සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකුට මේ අනිත්‍යතාවයට යෑම පිළිබඳ දෙවිදියකින් දකින්න ඕන. දුක කියන එක දෙවිදියකින් දකින්න ඕන. අනාත්මය කියන එක දෙවිදියකින් දකින්න ඕන. පොඩි කාලේ හිටිය මම දැන් වෙනස් වෙලා කියලා දකින්නකොටත් අනිත්‍යතාවයමයි පේන්නේ. පුංචි කාලේ හිටිය මම නෙමෙයි දැන් මං දැන් වෙනස් වෙලා කියලා යම් ශ්‍රාවකයෙක් දකිනවා නම් ඒ දැක්ම තුලත් එයා අනිත්‍යතාවයේ දකින්නේ. හැබැයි ඒ අනිත්‍යතාවය නිවනට හරිම දුරයි. නිවනට දුර බැහැරින් පවතින්නේ අනිත්‍යතාවය. එතකොට අනිත්‍යතාවය නිසා අනිත්‍ය නම් එතන දුකයි. අනිත්‍ය පවතින තැනක දුක පවතිනවා. දුක නම් ඒක මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මයේ වශයෙන් හරි ගන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ ඔය විදියට දැක්මත් ධර්මයේ අවබෝධයට කිට්ටු කරනවා තමයි. හැබැයි නිරන්තරයෙන් මොහොතක් ගානේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය දකිනකොට තමයි අනිච්චානුපස්සනාව වැඩෙන්නේ. අනිච්චානුපස්සනාව වැඩෙන්නේ කොහොමද? මොහොතක් ගානේ අනිත්‍යතාවයට යනවා. හැම වෙලාවකම අනිත්‍යතාවයේ පැත්තට යනවා. අනිත්‍යතාවයේ මතමයි හිටගෙන ඉන්නේ. අනිත්‍යතාවයට වඩා වැඩි කිසිම දෙයක් ලෝකේ නැහැ. අනිත්‍ය නිසාම දුකයි, දුක නිසාම අනාත්මයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා අත්දකින්න හැම අත්දැකීමක් තුලම විදර්ශනා කරගන්න පුළුවන් නම්, අත්දකින්න හැම අත්දැකීමක් තුලම විදර්ශනා ඥානයක් දියුණු කරගන්න පුළුවන් නම්, ඒ විදර්ශනා ඥානයක් දියුණු කරගත්ත ශ්‍රාවකයාට ඒ දියුණු කර ගැනීම පදනම් කරගෙන යා සත්‍ය අවබෝධයේ පැත්තට වඩාත් බර වෙනවා, වඩාත් කිට්ටු වෙනවා. සත්‍ය අවබෝධයේ පැත්තට වඩාත් බර වුණු, වඩාත් කිට්ටු වුණු ශ්‍රාවකෙක් විදියට අපි හැම වෙලාවකම පින්වත්නි උත්සාහ කළ යුතුව තියෙනවා, උනන්දු විය යුතුව තියෙනවා මේවා ඉලක්ක කරගෙන භාවනා කරන්නට. අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියන අනුපස්සනා ක්‍රම තුලින් තමන්ගේ ජීවිතේ ස්කන්ධ ධර්ම ටික විදර්ශනා කළොත් රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන පංචස්කන්ධයේ යම් ශ්‍රාවකෙක් විදර්ශනා කළොත් ඒ විදර්ශනා කරන ශ්‍රාවකයාට තමාගේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පැහැදිලිව පේන්න පටන් ගන්නවා.
රූපය නිරතුරුව අනිත්‍යතාවයට යන ආකාරය යන විදිහ Tamanගේම හිතින් දකින්න පුළුවන්. මොන රූපයද? Tamanගේ රූපය. Tamanගේ රූපය. Tamanගේ රූපේ නිරන්තරයෙන් අනිත්‍යතාවයට යන විදිය දකින්න පුළුවන්. Tamanගේ රූපේ නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා නම් ඒ අනිත්‍යතාවයට යාම පදනම් කරගෙන අනිත්‍ය වෙච්ච ලෝකයක් තුල දුක කියන එක ලෝකේ පරමාර්ථ සදාතනික සත්‍ය විදියට යාට පේන්න පටන් ගන්නවා දුක කියන එක. අනිත්‍ය නම් දුක කියන ස්වභාවයේ පවතිනවා. අනිත්‍යයි දුකයි නම් අනිත්‍යතාවය දුක කියන ස්වභාවය නම් ලෝකේ යථාර්ථය. එතන මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් ගන්න දෙයක් නැහැ. අනාත්මයි කියන තැනින් අනාත්තානුපස්සනාව වඩන්න පුළුවන්. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියන අනුපස්සනා භාවනාව ලෝකයේ සියල්ල තුල පවතින අනිත්‍යතාවයේ දැකීම මත අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි. අනිච්චානුපස්සනාව වෙන්නේ Tamanගේ ස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් බැලුවොත් විතරයි. නැත්නම් අනිත්‍යතාවයේ දකින්න පුළුවන් ලෝකයේ හැම දෙයකම ඇඳ පුටු මේසවලත් අනිත්‍යතාවයේ දකින්න පුළුවන්. මේ බිත්ති දිහා බැලුවහම අනිත්‍යතාවයේ පේනවා. මේවා හොඳට හදලා තියෙනවා ආයෙ ජරා වෙනවා ආයෙ තින්ත ගන්නවා ආයෙ ජරා වෙනවා. ඔහොම දැක්කහමත් අනිත්‍යතාවයේ දකින්න පුළුවන් තමයි. හැබැයි බුදුදහමේ අනිච්චානුපස්සනා කියලා කියන්නේ අනුපස්සනා කරන්නේ සවිඥානික කයවල් විතරයි. සවිඥානික කය ඉලක්ක කරගෙන Tamanගේම කය ඉලක්ක කරගෙන යම් කෙනෙක් විදර්ශනා කළොත් යම් කෙනෙක් අනිත්‍ය වශයෙන් දැක්කොත් එතකොට සවිඥානික කයේ අනිත්‍යතාවයේ නිරතුරුව Tamanට දැක ගන්න පුළුවන් වුණොත් ඒ නිරතුරුව දකින අනිත්‍යතාවය පදනම් කරගෙන අනිත්‍ය වෙච්ච ලෝකයක දුක කියන එක ආවේනික தත්ත්වයේ වශයෙන් ස්කන්ධයන් ටික දුකක් විදියට දැක්කොත් මේ රූපස්කන්ධයේ පවතිනවා කියන්නේම දුකක්. ඇයි? පැවැත්ම නිසාම මොන තරම් දුකක් උරුම වෙනවද? මේ තමා තුළ ක්‍රියාත්මක වෙන අභ්‍යන්තර චිත්තසංතානය තුළ වැඩෙන වේදනා ස්කන්ධය පැවැත්ම කියන්නේම දුකේ පැවැත්ම. වෙන මොකකවත් පැවැත්ම නෙමෙයි. විටක සුඛ වේදනාවත් විටක දුක් වේදනාවත් විටක අදුක්කම සුඛ වේදනාවත් කියන වේදනාව අතර දෝලණය වෙන වේදනා ස්කන්ධය කියන්නේම දුකක්. වේදනා ස්කන්ධය කියන්නේම දුකක්. වේදනාව යම්තාක් පවතිනවද වේදනාවේ පැවැත්ම කියලා කියන්නේම දුකේ පැවැත්මමයි. වෙන මොකක්වත් නෙමෙයි. වේදනාවේ පැවැත්ම කියන්නේ දුකේ පැවැත්මටයි. එහෙමනම් මේ වේදනාව කියන්නේ දුකක්මයි කියලා මේ විදිහට අනුපස්සනා කරනවා. ඒකට කියන දුක්ඛානුපස්සන. සංඥා වශයෙන් මා තුල ගොඩනැගෙන සංඥා ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන තමා තුල උද්ගත වෙන සංඥා තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා ආදි වශයෙන්. තමා තුල ගොඩනැගෙන සංඥා ස්කන්ධය කියන්නේම දුකක්මයි. දුකක්මයි. සංඥා ගොඩනැගෙනවා කියලා කියන්නේ අන් කවරක්වත් නෙමෙයි දුක ගොඩනැගෙනවා කියන එකයි. රූප සංඥා ඇති වෙච්ච තැනක දුකට වඩා වෙන මොකක්වත් නැහැ. ඒ රූප සංඥාව නිසාම විතර්ක කරලා ප්‍රපංච කරලා ඒ රූපය පදනම් කරගෙන නොඑක් ආකාරයේ සිතුවිලි ධර්මයන් Tamanගේම හිත තුල උද්ගත වෙලා ඇති වෙලා නැති වෙලා යන ලෝකය කියන්නේම දුකේ පැවැත්මමයි. දුකමයි මෙතන පවතින්නේ. දුකට වඩා අන් කවර දෙයක්වත් මෙතන පවතින්නේ නැහැ කියලා යම් ශ්‍රාවකෙක් දුක දැක්කොත් එතන සංඥාව ඉලක්ක කරගෙන වැඩෙන්නේ දුක්ඛානුපස්සනාවයි. ඊට පස්සේ තමන් අත්දකින අත්දැකීම තුල තමන්ගේ හිත තුලට නොයෙක් සංස්කාර රාගයේද සද්ධාවද නොයෙක් දේවල් ගොඩ නැගෙනවා. සංකාරස්කන්ධය කියන්නේම නොයෙක් ආකාරයේ සිතුවිලි සමුදය වීමම. කවුරුවත් සිතුවිලි ගෙනල්ලා හිතට දානව නෙමෙයි. රූපය නිසා, ශබ්දය නිසා, ගන්ධ සුවඳ නිසා, රසය නිසා, පහස නිසා
මේ හිතට නොයේක් සිතුවිලි ගලාගෙන එනවා රූපේ පැත්තෙන්, ශබ්දේ පැත්තෙන් ගලාගෙන එනවා. මේ විදියට Tamanගේ හිත තුල සිතුවිලි ධර්ම Tamanගේ හිතට ගලාගෙන එනවා කියන්නේම දුකක්. සිතුවිලි ධර්ම ගලනවා කියන්නේම දුකක්. නොඑක් ආකාරයේ සිතුවිලි ධර්ම මේ හිතට ගලාගෙන ඇවිල්ලා ඒ සිතුවිලි ධර්ම හිත ඇතුළට ගලාගෙන ඒම පදනම් කරගෙන ඇතිවෙන සම්පූර්ණ ක්‍රියාවලිය කියන්නේම දුකේ ක්‍රියාවලියක්මයි. දුකට වඩා වැඩි යමක් මෙතන නෑ කියලා එයා සංකාරය දුකක් විදියට දකිනවා. දුකක් විදියට දකින්නේ අතිරේක වශයෙන් උපදවාගත්ත වීරියකින් නෙමෙයි. Tamangeema හිතින් මේක දුකක්මයි කියලා දුකක් විදියට දකිමින්මයි ඒ විදියට අත්දකින්නේ. Tamanගේ විඥාණය පවතිනවා කියන්නේ විඥාණයට දැනෙනවා කියන්නේ දුකක්මයි. සියල්ලම දුකක්මයි. සමහරට විඥාණයට දැනෙන්නේ විඥාණය පවතිනවා කියන්නේ දුකක්. එතකොට මේ විදියට විඥාණය දුක්ඛානුපස්සන වශයෙන් වඩනකොට විඥාණේ රහත් උනත් පැවතුනොත් දුක තියෙනවා කියලා දැනගන්නවා. රහත් උනත් පිරිනිවන් පාන කම්ම දුක තියෙනවා කියලා දකිනවා. අන්න එතන තමයි පිරිනිවන් පෑම හැර වෙන දුක තුනී කරගන්න වෙන ක්‍රමයක් නැහැ කියලා Tamanට පේන්නේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලනකොට දුක අනුපස්සනා කරනකොට රූපයද වේදනාවද සංඥාවද සංස්කාරද විඥානද මේ සියල්ලම දුකක් විදියට පේන්න පටන් ගන්නවා. එතකොට මේ සියල්ල තුල දුක පවතින ආකාරය Tamangeema හිතින් දැක තමයි වඩන්නේ දුක්ඛානුපස්සන. රූපය කියන්නේ දුකක්, වේදනාව කියන්නේ දුකක්, සංඥාව කියන්නේ දුකක්, සංස්කාර කියන්නේ දුකක්, විඥානය කියන්නේ දුකක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන යම් තාක් පවතිනවද ඒ තාක්කල් දුක පවතිනවා. ජරා මරණ දුක පවතිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මත දුක පවතිනවා නම් මේ ස්කන්ධ ටික පහළ වෙන්නෙත් නිකම්ම නෙමෙයි. මේ ස්කන්ධ ධර්මයන් සමුදය වීමට බලපාන ප්‍රධාන පෙළේ ප්‍රමුඛතම සාධකයේ වෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි, වෙන කිසිම දෙයක් නෙමෙයි. මේවා සියල්ලටම පාදක වෙන්නේ, සියල්ලටම හේතු වෙන්නේ තමා තුල ගොඩනගෙන නන්දියමයි, තණ්හාවමයි. තණ්හාව ඇති වෙන්න බලපෑවේ ඇහින් දකින්න රූපයේ ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා කියලා අල්ලපු එකමයි. කනින් අහන ශබ්දය ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා කියලා අල්ලපු එකමයි. දිවෙන් අත්දකින්න ලෝකයේ ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය වඩවන වශයෙන් අල්ලා ගැනීමමයි. ශරීරයෙන් අත්දකින්න ලෝකයේ ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය වඩවන වශයෙන් අත්දකින්න එකයි. මනසින් අත්දකින්න ලෝකයේ තුල අතීත සංකාර හෝ අනාගත සංකාර අවුස් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා වශයෙන් අල්ල ගැනීම පදනම් කරගෙනමයි නන්දිය උපදින්නේ. නන්දිය තිබ්බ තැනක සරාගයත් උපදිනවා. සරාගයේ තිබ්බ තැනක ස්කන්ධ ධර්ම පහක් සමුදේ වෙනවා. එතකොට ස්කන්ධ ධර්ම පහ දුකක් විදියට පේන්නේ නැහැ. ස්කන්ධ ධර්ම පහ පහළ වීම පදනම් කරගෙන ජරා මරණ දුක කියලා ස්වභාවයක් ඒ පුද්ගලයාට විඳින්න වෙනවා. ජරා මරණ දුක කියන ස්වභාවයට ඒ ශ්‍රාවකයා තල්ලු වෙනවා. දැන් පින්වත්නි බලන්න ජරා මරණ දුක කියන ස්වභාවය තුල පිහිටලා Tamangeema හිතෙන් දකින්න ස්කන්ධයන් කියලා කියන්නේ දුකක්. අනුන්ගේ කාගේවත් ඒවා නෙමෙයි. මගේ රූපේ පැවැත්මම දුකක්. ඉතින් පැවැත්ම දුකයි කියලා තේරුම් ගන්න භාවනාවක් තුලින් ඒක පැහැදිලිව තේරුම් ගන්න විදිහට Taman කල්පනා කරන්න ඕන, මානසිකාරය කරන්න ඕන. කොහොමද මානසිකාරය කරන්නේ? මානසිකාරය කරන්නේ රූපය පිළිබඳ යම් ශ්‍රාවකෙක් ඒ පිළිබඳ යථාර්ථවාදීව මානසිකාරය කරනකොට එයා මානසිකාරය කරන්නේ මෙන්න මේ විදිහටයි. කොහොමද? රූපය තුල රූපය පදනම් කරගෙන ඒ පුද්ගලයාගේ ජීවිතය තුල විඳින දුක අල්ලපු gedara කෙනාගේ රූපයෙන් නෙමෙයි අත්දකින්න ඕන. මගේ රූපය පැවැත්ම තුල මම මොනතරම් දුක්ඛයන්ට මුහුණ දෙනවද, මුහුණ දෙමින් ඉන්නවද කියලා බලන්න. මේ රූපය මොන විදිහටද
පවත්වගෙන යන්නේ. බොහොම සනීපෙට සැහැල්ලුවෙන්ද රූපේ පවත්වන්නේ. නෑ. වහා වෙනස් වෙනවා. මේ රූපය ගඳ ගහනවා. දිරනවා. මේ රූපය ආය හොදලා පිරිසුදු කරගන්න ඕන. දත් මදින්න ඕන. නාවන්න ඕන. හොදන්න ඕන. හොදලා සතියක්වත් තියන්න පුළුවන්ද? බෑ. හොදලා අනිත් පැත්තට ආය ටික වෙලාවක් යනකොට ආය ගඳ ගහනවා. නව දොරකින් අසුචි වැగిරෙනවා. ඒ තමන්ගේ මේ රූපේ නඩත්තු කරගන්න ගත්ත කෑම ටික සතර මහා ධාතුවකින්ම මේ රූපේ සතර මහා ධාතුවට අයිති මේ රූපේ නඩත්තු වෙනවා. ඒ ගත්ත කෑම ටික ආය අතට අරගෙන පුළුවන් ඔබට පිළිකුලක් නැතුව බලන්න බෑ. රූපේ හොඳට ගන්න කෑම ටික හපලා අතට අරගන්න පුළුවන්ද? බෑ. පිළිකුල්. මේ රූපේ පිළිකුල පදනම් කරගත් එක. ඊට පස්සේ ඒ රූපේ දිරෙව්වා ඒ ආහාර ටික දිරෙව්වට පස්සේ පින්වත්නි මොන්න තරම් පිළිකුල්ද? මේ රූපේ ඇතිවෙන අභ්‍යන්තර ක්‍රියාවලිය ඕජාව උරා ගැනීමත් එක්ක ඒ රූපය පදනම් කරගෙන අභ්‍යන්තර ක්‍රියාවලිය මොන්න තරම් පිළිකුල් සහගතද? ඒ බඳු රූපයක් නේද මේක? මේ රූපේ අනික සැපයක් වෙන්නේ කොහොමද? මේ රූපය එකම ආකාරයකින් පවත්ව ගන්න අපි ගොඩාක් දේවල් කරනවා. මේ රූපේ පවත්ව ගන්න. මේකට කවනවා, පොවනවා, බෙහෙත් දෙනවා. ආහාර අතිරේක දෙනවා. මේ රූපය ඒ විදියටම පවත්ව ගන්න අභ්‍යන්තරිකව ඇතුළට ගොඩාක් දේවල් ඇතුල් කරනවා. නමුත් මේ මොන්න දේවල් ඇතුල් කළත් මේ රූපය එකම ආකාරයකින් පවත්වන්න බෑ. මේ රූපේ නඩත්තු කරනවා, පවත්වනවා කියන එකම දුකක් වශයෙන් හොද්දට භාවනාවෙන් වාඩි වෙලා S2 පියාගෙන හිත විසිරෙන්න නොදී Tamanගේ රූපයේ කතාන්දරය විමසනවා. ඊට පස්සේ මේ විදියට වේදනාව විඳින වේදනාව, විටක සුඛ වේදනාව, විටක දුක් වේදනාව, විටක දුක් සැප රහිත වේදනාව, වේදනාවත් විමසනවා. එතකොට සැප වේදනාව තුලත් ස්ථාවර පැවැත්මක් නැතිකම නිසා මොනතරම් දුකක් පවතිනවද? දුක් වේදනාව තුල කොහොමත් පවතින්නේ දුකමයි නේද? අදුක්කම සුඛ වේදනාව තුල නිරන්තරයෙන් දුක පවතිනව නේද කියලා මේ සැප දුක් රහිත විඳීම් පිළිබඳවත් සැප වේදනා දුක් වේදනා පිළිබඳවත් එයා තමන්ගේම මනසින් නිරන්තරයෙන් වේදනාව වෙනස් වෙන ආකාරය දකිනවා. ඉබ්බඳු ආකාරයක වේදනාවක් මම කියලා කියන්න පුළුවන්ද? ඉබ්බඳු ආකාරයක වේදනාවක් මේ වේදනාව මගේ කියලා අල්ලන්න පුළුවන්ද? මේවා හිත තුල ඇති වෙන හුදු නාම ධර්මයක් විතරමයි. ඉබ්බඳු ආකාරයෙන් ඇති වෙන වේදනාවක් මගේ ආත්මය, මේක මගේ ආත්මීය ස්වභාවයට අයිති දෙයක් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඇයි? වෙනස් වෙනවා. එහෙනම් අනාත්මයි කියලා මේ ස්කන්ධ ලෝකයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය තුල අනාත්මයම දකිනවා. අනාත්මයම දකිනවා. අනාත්මයම දකිනකොට ඒ අනාත්මය දකින තැනක අනාත්මයම ප්‍රකටව දකින තැනක පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ යථාර්ථ අවබෝධයට ලඟු වීම තුළ එයාට මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ දකිනකොට ඒ දැකීම පදනම් කරගෙන එයාට විදර්ශනා දැක්මක් යථාර්ථවාදීව ලෝකයේ පෙනෙන මට්ටමට එයාගේ හිත හැදෙනවා. එතකොට තමා තුළ සක්කාය දිට්ඨිය ටික ටික කැඩි යන්න පටන් ගන්නවා. එතකොට තමන් තුළ සක්කාය දිට්ඨිය කැඩි යනකොට බාහිරටත් මේ විදියටම අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් වඩනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් බාහිරට වඩන්න ඉස්සලා කිව්වේ දැන් මේ සත්වපුද්ගල භාවය ගැන විතරක් හිතන්න කියලා. දැන් බාහිර ගෙවල් දොරවල් ඉඩ කඩම් දීපල මේවා ගැන එහෙම නෙමෙයි අපි දකින්න කියන්නේ. මේවා ගැන එහෙම දකින්න කියලා කියනවා නෙමෙයි. අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නේ බාහිර ලෝකයේ කතා කරන සවිඥානික කයව.
අම්මා තාත්තා වශයෙන්, දුව පුතා වශයෙන් සවිඥානික මිනිස්සු ඉන්නේ. සත්පුද්ගල භාවයෙන් කතා කරන සවිඥානික දේවල්. අන්න ඒවා තුලත් මේ මම වගේම තමයි මගේ දරුවා තුලත් රූපයක් ක්‍රියාත්මක වෙනවා. ඒකත් එයාගේ වසඟේවත් නැත්තම් කොහොමද මගේ වසඟේ තියන්නේ? දැන් මගේ රූපේ මගේ වසඟේවත් නැතුව තවත් කෙනෙක්ගේ වසඟයක් ගැන කතා කරන්නේ කෙසේද? වේදනා සංඥා සංකාර කොහොමද වසඟේ තියාගන්නේ? ඒව වසඟේ තියාගන්න බෑ. මේ විදිහට අර පංචස්කන්ධේම අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් බාහිර ලෝකයේ දේවලුත් මානසිකාරය කරනවා. ඇයි මේ ඇතුලේ පංචස්කන්ධ ලෝකයක්, බාහිර පංචස්කන්ධ ලෝකයක් මගේ වසඟේ තියාගන්න බැරි ඇයි පින්වත්නි? මොකක් නිසාද බැරි? අන්න එතකොට යා ඒ හේතුවක් දකිනවා. මොකක්ද හේතුව? මේ රූපය ආහාරයෙන් හටගත් එකක්. ආහාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන එකක්. දරුවගේ අම්මගේ එළිය රූපත් ආහාරයෙන් හටගෙන තියෙනවා. ආහාරයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ රූපය ඍතුවෙන් හටගත් එකක්. ඍතුව නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. දරුවගේ රූපයත් ඍතුවෙන් හටගෙන තියෙනවා. ඒකත් අම්මගේ රූපයත් ඍතුවෙන් හටගෙන තියෙනවා. මගේ රූපයත් කර්මයෙන් හටගෙන ඍතුවෙන් හටගෙන චිත්තයෙන් හටගෙන ආහාරයෙන් හටගෙන තියෙනවා. මේ එළියේ තියෙන බාහිර ලෝකයේ සවිඥානික රූපත් කර්මය, ඍතුව, චිත්ත, ආහාර කියන හතරෙන් හටගෙන තියෙනවා. ඒවායින්ම නිරුද්ධ වී යනවා. ඒවායින්ම නිරුද්ධ වෙලා යනවා. හටගෙන නිරුද්ධ වෙවි යනවා. හට ගැනීම තුලම නිරුද්ධ වෙලා යනවා. ඔය විදිහට යා හේතුන් නිසා හටගත්ත නිසායි මගේ වසඟේ තියාගන්න බැරි. මට ඕන විදිහට හදාගත්ත එකක් නම් රූපේ මට ඕන විදිහට පුළුවන් කරගන්න. නමුත් මේ රූපේ මට ඕන විදිහට හටගත්ත එකක් නෙමෙයි. හේතුන් නිසා හටගත්ත එකක්. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒ හේතුන්ගින්නේ හටගෙන තියෙන්නේ. මගෙන්ම හටගත්තා නම් මට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන්. ඒ හේතුවම මමනේ. හේතුවම මම නිසා මගේ වසඟේ මට ඕන විදියට මේ රූප වේදනා සංඥා සංකාර විඥානික නිස්කන්ධ ලෝකේ පවත්වන්න පුළුවන්. එහෙම පවත්වන්න බෑ. දැන් මේ විදියට දෙපැත්තට බලනවා. අජ්ජත් බහිද්ද වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. මම මේ අපි මේවා ගැන මීට කලින් මෙත් සඳහන් විකාශයේ දේශනා කරලා තියෙනවා. නමුත් අද මාතෘකාව විදියට ත්‍රිවිධානුපස්සනාව කියන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ විදියට අත්දකින්න ලෝකයේ තුල අතීතයේ ස්කන්ධයන්ගේ ඇත්ත කතාවක් දකිනවා. අතීතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පැවති අනිත්‍ය වෙවි දුක් ගෙනත් දෙමින් අනාත්ම වෙවීමයි ආවේ. අතීත පංචස්කන්ධය. අනාගත පංචස්කන්ධ ලෝකයක් අනිත්‍ය වෙවි දුක් ගෙනත් දෙමින් අනාත්ම වෙවීමයි ආවේ. අනාගතයටත් එහෙමයි. වර්තමානයේ ස්කන්ධයන් මේ වෙලාවේ පවතිනවා නම් ඒක සැපක් සනීපයක් වෙන්න බෑ. එතනත් අනිත්‍ය වෙවි දුක් වෙවි අනාත්ම වෙවීමයි යන්න. ත්‍රිවිධ කාලය තුලම ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයම දකිනවා, දුකම දකිනවා, අනාත්මයම දකිනවා. ඔන්න ඔය විදිහට පස් තැනකදී දකිනවා. පස් තැනකදී අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. මොකද්ද පස් තැන? අජ්ජත්තික ස්කන්ධ ලෝකය ඇතුලේ මගේ ස්කන්ධ ලෝකය, බාහිර ස්කන්ධ ලෝකය මේ එළියේ තියෙන සත්පුද්ගල භාවයෙන් කතා කරන ලෝකය, අතීත ස්කන්ධ ලෝකය මේ අතීත ස්කන්ධනේ අපිට කතා කරන්න වෙන්නේ. මොනවා කතා කළත් අතීත ස්කන්ධයක්නේ සිහි කරන්න වෙන්නේ. අතීතේ කුමන අත්දැකීමක් ගැන කතා කළත් එක්ක රූපය ගැන කතා කරන්න වෙන්නේ. එක්ක වේදනාව ගැන කතා කරන්න වෙන්නේ. එක්ක සංඥාව ගැන කතා කරන්න වෙන්නේ. එක්ක සංස්කාරය ගැන කතා කරන්න වෙන්නේ. එක්ක විඥානය ගැන. ඔయిత වඩා මොනවා හරි අතීතේ කතා කරන්න පුළුවන් නම් කියන්න බලන්න මොකුත් කතා කරන්න බෑ. අනාගතේට මොකක් හරි වෙනවා නම් අනාගතේටත් එක්ක මේ මගේ රූපය මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වුණා නම් හරි වගේ කතා කරන්න වෙන්නේ. අනාගතේ අනේ මට මේ සැප වේදනා ලැබෙනවා නම් හොඳයි කියලා එහෙම කතා කරන්න වෙන්නේ. අනාගතේ රූප හඳුන ගන්නවා නම් මේ විදියට හොඳයි, ශබ්ද හඳුන ගන්නවා නම් හොඳයි, ගන්ධ සුවඳ මෙහෙම දැනෙනවා නම් හොඳයි, මේ විදියට රහ හම්බ වෙනවා නම් හොඳයි කියලා අනාගතේ රූප සංඥා, ශබ්ද සංඥා ආදී තමයි කතා කරන්න වෙන්නේ.
අනාගතයටත් අනේ මට මේ විදියට හිතේ සිතුවිලි ඇති වෙනවා නම් හොඳයි කියලා අනාගත සංකාර ලෝකයක් ගැන තමයි කතා කරන්නේ. අනාගතේ මා තුල විඥානනේ මේ විදියට ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මට මේවා විශේෂ දැනගන්න ලැබෙනවා නම් හොඳයි. මේ විඥානාති කියන ස්වභාවයෙන් විඥානීය පැහැදිලි වෙන්නේ. අනාගතයේ විඥානීය තුලින් මට මෙන්න මේ දේවල් අත්දකින්න පුළුවන් නම් හොඳයි කියලා අනාගත විඥානයක් මවනවා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය තුල ස්කන්ධ ධර්මයන් පිළිබඳ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ සත්‍ය වශයෙන්ම කල්පනා කළමින් මේවා තුල සාරයක් හරයක් නැතයි කල්පනා කරන එක. ස්කන්ධයන් පිළිබඳ පස් තැනකදී අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අනුපස්සනා කරන එකට තමයි බුදුදහම ශ්‍රාවකයා පොළඹවන්නේ. එතකොට යාට තේරෙනවා මේ මූලික වශයෙන් ධාතු වශයෙන් පංච නිස්සරණීය ධාතුව තුල යාගේ හිත පිහිටනවා. පංච නිස්සරණීය ධාතුව තුල යාගේ හිත පිහිටනවා. මොකද්ද? එයාට කාමයන් මෙනෙහි කරද්දී කාමයන්ට එයාගේ හිත බැස ගන්නෑ. එතකොට කොහොමද බැස ගන්න නැත්තේ? කාමේ මනසිකරෝතෝ කාමේසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. කාමයන් තුල හිත බැසගන්නේ නැහැ, පහදින්නේ නැහැ, පිහිටන්නේ නැහැ. ඒ නිසා එයාගේ තුල මේ කාමයන්ගෙන් නික්මීම පිණිස, ඒ කියන්නේ කාමයන් සම්පූර්ණයෙන්ම පින්වත්නි කාමයන් මානසිකාරය කරනකොට ඒ කාමයන් තුලම පිහිටා ඉන්නේ. කාමයන්ට හිත බැසගන්නේ, කාමයන්ට පහදින්නේ, කාමයන් තුල පිහිටා ඉන්නේ, ගැලිලා ඉන්නේ. එතකොට කාමයන්ගේ යථාර්ථයේ දකින්න ස්කන්ධ ටිකක් පහළ වෙනවා හැර අනිත්‍ය වෙලා යන, දුක් වෙලා යන, අනාත්ම වෙලා යන ස්කන්ධ ටිකක් පහළ වෙනවා හැර මේ කාමයන් තුල බැසගන්ට, ඇලෙන්ට, ගැලෙන්ට, වෙලෙන්ට මොකක්වත් නැහැ කියලා යාගේ හිත නෙක්ඛම්මයට බැස ගන්නවා. හිත නෙක්ඛම්මයට බැස ගන්නවා. ඒතර මේ නෙක්ඛම්මයට තමයි යා පහදින්නේ. ඒකයි මේ දේශනාවල තියෙනවා නෙක්ඛම්මං කෝ පනස්ස මනසිකරෝතෝ. නෙක්ඛම්මයට මනසිකාරයේ බර වෙනකොට නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුක්ඛති. නෙක්ඛම්මයට හිත මනවින් බැස ගන්නකොට, නෙක්ඛම්මේ තුල මනවින් නැගී හිටිනකොට කාමයන්ගෙන් යා සම්පූර්ණ මිදෙනවා. හිත කාමයන්ගෙන් විසංයුක්ත වෙනවා පින්වත්නි. සංයුක්ත වෙලා වාසය කිරීමක් නැහැ කාමයන් එක්ක. කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුගතං සුභාවිතං සුඋට්ඨිතං සුවිමුත්තං විසංයුක්තං කාමේහි. අන්න එහෙමයි කියන්නේ. මනවින් දියුණු වෙලා කාමයන්ගෙන් මනවින් නැගී ඉඳලා මනවින් මිදිලා මනවින් කාමයන්ගෙන් විසංයුක්ත වෙලා දුක් පරිදාහය සම්පූර්ණයෙන්ම මිදිලා පින්වත්නි කාමයන් පදනම් කරගෙන කිසිදු වේදනාවක් උපදින්නේ. ඇයි? කාමයන් නිසා උද්ගත වන්නේ ස්කන්ධ ධර්ම පහක්. ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දකිනකොට කාමයන් තුල හිත පිහිටන්නේ. බලන්න කොච්චර ලස්සනයිද? මොනතරම් ලස්සනයිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ වගේම පින්වත් මහණෙනි පටිඝය මෙනෙහි කරද්දී ද්වේෂය, කාමීට විරුද්ධ වචනේ, කැමැත්තට විරුද්ධ වචනේ, අකමැත්ත, ගැටෙන ගතිය, ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂය තුලත් යාගේ හිත බැස ගන්නෑ. චිත්තන්න පක්ඛන්දති න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. ඇයි? පටිඝයක් පදනම් කරගෙනත් නිතරම ස්කන්ධ ධර්ම පහක් විතරයි පහළ වෙන්නේ. මට කේන්ති ගත්තා, මං අහවලා නිසා කේන්ති ගත්තා කිව්වට ඒ කේන්තිය පදනම් මොකරි අහපු දැනිච්ච දෙයක් නිසානේ කේන්ති යනවා නම් කේන්ති යන්නේ. ඇහිනකොට සෝත විඥානේ පහළ වෙලා විඥානස්කන්ධයයි පහළ වෙලා තියෙන්නේ. අහපු වචන මාත්‍රයක් ගානේ මතක තබා ගැනීම තුළ ශබ්ද සංඥා ටිකක් මතුවෙලා තියෙන සංඥාස්කන්ධයක් පහළ වෙලා තියෙන්නේ. ඊට අනුව මට නේද බැන්නේ කියලා දුක් වේදනාවක් ඇති වෙනකොට වේදනාස්කන්ධයක් පහළ වෙලා තියෙන්නේ. ඊට අනුව ඒකට අනුව සිතුවිලි හට ගන්නකොට මේ සංකාරස්කන්ධයක් පහළ වෙලා තියෙනවා.
ඊට අනුව පින්වත්නි සිතුවිලි හටගෙන නාම ධර්ම ටිකක් හට ගන්නකොට ඊට අනුව රූපයත් වෙනස් වෙලා යනකොට රූපස්කන්ධයක් පහළ වෙලා තියෙන්නේ. බලාන යද්දී ද්වේෂය මෙනෙහි කරද්දී ස්කන්ධ ධර්ම ටිකක් පහළ වෙලා තියෙන්නේ. ද්වේෂේ මතු කරගෙන පැටලිලා ලෝකයට ඇලිලා බැඳිලා ගැලිලා යන්න මොකක්වත් නැහැ කියලා දකින්නකොට පින්වත්නි එයාගේ හිත ද්වේෂේ මත පිහිටන්නේ නැහැ. චිත්තන්න පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති විමුක්ඛති. ද්වේෂේ මත හිත පිහිටන්නේ. එතකොට ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂය තුල හිත බැස ගන්න නැත්නම් පිහිටන්නේ නැත්නම් යා තුල සම්පූර්ණ මිදීමක් හට ගන්නවා. ඇයි ද්වේෂය තුල හිත පිහිටන්නේ නැත්තේ? ස්කන්ධයන් අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් අනුපස්සනා කරපු නිසා. දැන් ලෝකයේ ගැන විශේෂ ඇයි හොඳයි කමක් නැහැ. කුම්මන ආකාරයේ ගනුදෙනුවක්වත් නැහැ දැන් මෙතන. ඇයි? දේශය නිසා ඇතුලේ ඇතිවෙන ක්‍රියාවලිය ගැන ඉතා මනවින් දන්න ශ්‍රාවකෙක් මෙයා. මනවින් දන්න ශ්‍රාවකෙක්. ඊට පස්සේ රූපේ මෙනෙහි කරද්දිත් එයාගේ හිත තුල මේ රූපය තුල හිත පිහිටවා ගැනීමක් නැහැ. රූපේ මෙනෙහි කරද්දි මොකද වෙන්නේ? රූපේ මෙනෙහි කරද්දී රූපේ තුලත් පින්වත්නි චිත්තන්න පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. පිහිටන්නේ මෙනෙහි කරද්දී හිත බැස ගන්නෑ, පහදින්නේ ඊට පස්සේ ඒකට පිහිටන්නේ ඒකට ගැලිලා ඇලිලා ගැලිලා වාසය කරන්නේ හිත මනවින් රූපයෙන් මිදෙනවා. ඊට පස්සේ ඒ රූපේ කවර තැනකවත් පවත්තන්න හිතෙන්නේ මෙහි හරි දිව්‍ය ලෝකේ හරි රූප ලෝකේ හරි කොහෙවත් මේ රූපේ පවත්වන්න හිතෙන්නේ ගැලිලා නෑ රූපේට. බලන්න තුන් ලෝකෙම නිදහස් වෙන විදිය. ඊළඟට කියනවා පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී ඒ පංච උපාදානස්කන්ධේසු චිත්තං නපක්ඛන්දති නපසන්තිට්ඨති නප්පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. පංචස්කන්ධය මෙනෙහි කරද්දී ඒකට හිත බැස ගන්නෙත් නෑ. ඇයි? පංචස්කන්ධයේ යථාර්ථය දන්නවා. පංචස්කන්ධයේ යථාර්ථය දන්නවා. කොහොමද යථාර්ථය දැනගත්තේ? යථාර්ථය දැනගත්තේ අන් කවර විදිහකටවත් නෙමෙයි යථාර්ථය දැනගත්තේ. කොහොමද යථාර්ථය දැනගත්තේ? යථාර්ථය දැනගත්තේ පංචස්කන්ධය පිළිබඳ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් මේ වාගේ ඇතිවීම නැතිවීම දැකීම තුල යථාර්ථය දැන ගැනීමෙන්මයි. යථාර්ථය දැන ගැනීමෙන්මයි. පංච උපාදානස්කන්ධේ මෙනෙහි කරද්දී ඒ පංච උපාදානස්කන්ධේ කෙරේ හිත බැස ගන්න නැත්නම්, හිත පහදින් නැත්නම්, හිත පිහිටා සිටින්නේ නැත්නම් පින්වත්නි එයාට පංච උපාදානස්කන්ධය තුල හිත බැස ගැනීමක් පිහිටා සිටීමක් නැත්නම් සම්පූර්ණයෙන්ම එයා පංචස්කන්ධයෙන් මිදෙනවා. මිදුණට පස්සේ ඒ පංචස්කන්ධයෙන් මිදීම නිසා එයා ස්කන්ධයන්ගෙන් නික්ම යනවා. එහෙමයි කියන්නේ. ඉදමක්කාතං පංචස්කන්ධානං නිස්සරණං. මිදෙනවා, නිස්සරණයට එනවා. චන්දරාගයේ දුරු වෙලා යනවා. ස්කන්ධයන්ගෙන් මිදීම සම්බන්ධව ස්කන්ධයන් කෙරෙහි චන්දරාගයේ මිදුනාම ඒ මිදිච්ච පුද්ගලයා තුල නැවත භවයක් පැනවෙන්නේ නැහැ. නැවත භවයක් පැනවෙන්නේ නැහැ. ඇයි භවයක් පැනවෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකයේ නාම රූප ධර්ම. ඒ කියන්නේ මේ පංචස්කන්ධයම තමයි නාම රූප කියන්නේ. රූපයයි අයිති රූපයට, වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම නාමයට අයිති. නාම රූප කියන එකම තමයි තවත් විස්තර කරලා තවත් බෙදලා මෙතන පංචස්කන්ධය කියන පරයයන් මේ කතා කරගෙන ඉස්සරහට යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා යම් ශ්‍රාවකෙක් තුල සවැත් නුවර ජේතවනාරාමේදී එක්තරා දේශනාවකදී මේක පැහැදිලි කරන්නේ. යෝ භික්කවේ පඨවි ධාතුයා චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි මේ පඨවි ධාතුවේ යම් චන්දරාගයක් වෙයිද ඒක තමයි හිතේ කිලිටිභාවය කියනවා. ඒක තමයි හිතේ කිලිටිභාවය කියනවා. චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. ඒක තමයි හිතේ කිලිටිභාවය.
යෝ ආපෝ ධාතුයෝ චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසු. මහණෙනි මේ ආපෝ ධාතුව කෙරෙහි පවතින ඡන්දය රාගය. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීනවා කියන එක. ආපෝ ධාතුව කෙරෙහි පවතින ඡන්ද රාගය තමයි හිතේ කිලිටිභාවය කියනවා. යෝ තේජෝ ධාතුයා ඡන්ද රාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ. යම් වෙලාවක තේජෝ ධාතුව කෙරෙහි පවතින ඡන්ද රාගයක් වේද ඒකමයි හිතේ කිලිටිභාවය. යෝ වායෝ ධාතුයා චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසු. වායෝ ධාතුව කෙරෙහි පවතින චන්දරාගය තමයි හිතේ කිලිටිභාවය. දැන් මෙතන චන්දරාගය නෑ. මේ පඨවි ධාතුව කෙරෙහි, ආපෝ ධාතුව කෙරෙහි, තේජෝ ධාතුව කෙරෙහි, වායෝ ධාතුව කෙරෙහි කියලා මෙතන කතා කළේ මේ රූපස්කන්ධය ගැන. ඒයි රූපස්කන්ධය තමයි සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. ඒතර පොදුවේ ගත්තොත් සතර මහා ධාතුව කෙරෙහි චන්දරාගයක් පවතිනවා නම් චිත්තස්සේසෝ උපක්ඛිලේසු. ඒක තමයි හිතේ කිලිටිභාවය. වෙන හිතේ කිලිටක් නෑ. වෙන හිතේ රොඩක් නෑනේ පින්වත්නි. ඒ හිත තුල රොඩු නෑ. එතකොට ඒ හිත තුල රොඩු නැති ස්වභාවය, හිත තුල රොඩක් පවතින්නේ නැති ස්වභාවය කියලා අපි කතා කරන්නේ. ඒ ස්වභාවය තුලදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට දක්වාපු කාරණේ තමයි මේ රූපස්කන්ධය කෙරෙහි චන්දරාගයේ පැවැත්වීම තමයි කිලිටිභාවය. ඊළඟට කියනවා අවසානට කියනවා මේ යෝ ආකාශ ධාතුයා චන්දරාගෝ චිත්තස්සේසු උපක්ඛිලේසු. අවකාශ ධාතුව කෙරෙහි පවතින චන්දරාගයක් තියෙනවා නම් ඒක හිතේ කිලිටිභාවයයි. ඊළඟට කියනවා යෝ විඥාන ධාතුයා චන්දරාගෝ චිත්තස්සේසු උපක්ඛිලේසු. විඥාන ධාතුව කෙරෙහි යම්කිසි චන්දරාගයක් පවතිනවා ඒක හිතේ කිලිටිභාවයයි. විඥාන ධාතුවගේ විඥාණයට විතරක් නෙමෙයි සංඥා, වේදනා, සංඥා, සංකාර සහිත විඥානි. වේදනාවද, සංඥාවද, සංකාරද සහිත විඥානී කෙරෙහි උපක්ලේ මේ චන්දරාගයක් පවතිනවා නම් ඒ චන්දරාගයේ පැවැත්මම තමයි කිලිටිභාවය කියලා කියන්නේ. යතෝකෝ භික්කවේ භික්ඛුනෝ ඉමේසු ච සු තානේසු චේතසෝ උපක්ඛිලේසෝ පහිනෝ හෝති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එය චිත්තයාගේ කිලිටු වීමයි. ඒ චිත්තයාගේ කිලිටි වීම පදනම් කරගෙන ඒ පදනම මත පිහිටපු ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම භවය කියලා එකක් පැනවෙනවා. දැන් නමුත් දැන් මේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ස්කන්ධයන්ගේ යථාර්ථය දැකපු නිසා කාම ධාතුව කෙරෙහි හෝ ව්‍යාපාද ධාතුව කෙරෙහි හෝ හිංසා ධාතුව කෙරෙහි හෝ රූප ධාතුව කෙරෙහි හෝ පංච උපාදානස්කන්ධය කෙරෙහි හෝ දැන් මෙයාගේ හිත තුල බැස ගැනීමක් පිහිටීමක් නැහැ. බැස ගැනීමක් පිහිටීමක් නැතිවීමේ අග්‍රතම අවස්ථාව තමයි ඉදමක්ඛාතං උපාදානස්කන්ධාන නිස්සරණ. එතන පින්වත්නි මේ උපාදානයන්ගේ නික්මිලා ස්කන්ධයන් චන්දරාගේ නෑ. නික්මිලා කියන්නේ නිස්සරණී කියන්නේ චන්දරාගේ දුරු කරනවා කියන එකයි. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ඉදමක්ඛාතං නිස්සරණ. නිස්සරණීයකින් චන්දරාගේ නෑ. දැන් භවයේ පැනවෙන්නේ නෑ. ඔන්න දුක ඉවර වෙන තැන. දුක ඉවර වෙන තැන. ඔන්න ඔහොමයි දුක නිමා කරගන්න තියෙන්නේ. ඒ ආකාරයෙන් දුක නිමා කර ගැනීම පිණිස තමයි අපේ ජීවිතය තුළ අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් විදර්ශනා කිරීමක අවශ්‍යතාවය පවතින්නේ. ඒ නිසා ඒ බඳු අවශ්‍යතාවයක් පිණිස මේ දේශනාව අපි පාවිච්චි කරන්න ඕනේ. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස